This holy Eucharistic adoration is offered by a well-wisher in thanksgiving for all the blessings and graces showered upon them and their family. Give thanks to the Lord, for He is good, for His steadfast love endures forever. शुद्ध स्वामिनी අද හැම තැනින්ම ඇහෙන්නේ සිත තුවාල වෙන වචන. අද හැම කෙනෙක්ගෙන්ම අපට ඇහෙන්නේ සිත අධෛර්යවත් කරන වචන. බැලූ හැම තැනම අපේ ඇස් දෙකට පෙනෙන්නට තියෙන්නේ අපේ හිත කැඩිලා බිඳිලා යන තොරතුරු. අන්නේවැනි මොහොතක, අන්නේවැනි හෝරාවක, අන්නේවැනි දවසක අපි ඔබ වහන්සේව හොයාගෙන ඇවිල්ලා ඉන්නවා. අපි අදහනවා අපේ සිතට සැනසීම තියෙන්නේ ඔබ වහන්සේ ළඟ පමණයි. අපේ සිතට සුවය තියෙන්නේ ඔබ වහන්සේ තුල පමණයි. අපේ කැඩුණු බිඳුණු හදවත යලි ඒකාත්මී කරන්නේ ඔබ වහන්සේ පමණයි. එනිසා අපේ හිත පතුලේ තියෙන ඉසිකෝ මානය, ඊර්ෂ්‍යාවේ තුවාල, පාපේ තුවාල, අවිශ්වාසයේ සැකේ තුවාල මේ සියල්ල සුවපත් කරමින් අපේ සිතට සහනය දෙන්නට කියලා අපි ඉන්න තැන්වලම අත් දෙක වැඳගෙන අපේ අඳෝනාව ස්වර්ගයට ඔසවමු. ඉසිකෝමාන දුරුවී පහන් සිතම්මා හද තුල උපදී. ඉසිකෝමාන දුරුවී පහන් සිතම්මා හද තුල උපදී. සමිඳුනි ඔබමා අමතන හෝරාවේ. සමිඳුනි ඔබමා අමතන හෝරාවේ. අපි හැමෝම භක්තියෙන් කියමු සිත සුවපත් වී. සිත සුවපත් වී නිවි යයි. සමිඳුනි ඔබ ළඟ රැඳෙන හෝරාවේ. සමිඳුනි ඔබ
ළඟ රැඳිලා හොරාවේ දෑබර සහෝදර සහෝදරීනි අපි මේ මහා විශ්වාසයේ ඇදහිල්ලේ ගීතිකාවෙන් ගායනා කෙරුවා අපේ සිතට සහනය තියෙන්නේ ඔබ වහන්සේගේ වචනය තුල පමණයි ඔබ වහන්සේ අපව අමතන මොහොතේ අපි සුවපත් වෙනවා කියලා එසේනම් මතයතුමාගේ ශුද්ධ වූ සුවිශේෂයට අපි දැන් මෙසේ ඇහුම්කම් දෙමු ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක ශුද්ධවර මතයතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා උන්වහන්සේ කපර්නාවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන්වහන්සේ වෙත આવොත් කන්න ලව් කරමින් ස්වාමිනී ස්වාමිනී මාගේ මෙහෙකරුවා අංශ භාග රෝගයෙන් දැඩි වේදනා විඳිමි ගෙට වී ඔත්පල වී සිටී කීහ මම આવුත් ඔහු සුව කරමි උන්වහන්සේ ඔහුට උත්තර දුන්සේක ශතාධිපතියා නැවත උත්තර දෙමින් ස්වාමිනී ඔබ මාගේ නිවසට පැමිණීමට තරම්වත් මම නොවටිමි වචන මාත්‍රයක් පැවසුව මැනව එවිට මාගේ මෙහෙකරුවා සුවවන්නේය මන්ද මමද බලයලත් අයෙක්ය මා යටතේ මිනිසුන් සිටිති මා යටතේ හේවායෝ සිටිති මා කෙනෙකුට යන්නයි කී කල ඔහු යන්නේය කෙනෙකුට එන්නයි කී කල ඔහු එන්නේය මාගේ දාසයාට මෙය කරන්නයි කී කල ඔහු කරන්නේය ජේසුස් වහන්සේ ඒ අසා විශ්මිතව තමා පසුපස්සේ පැමිණි අයට කතා කොට සැබවින්ම මම ඔබට කියමි එකම ඊශ්‍රායෙල් මිනිසෙකු තුලවත් මෙතරම් මහත් ඇදහිල්ලක් මා දුටුවේ නැත යන්න ඔබ අදහාගත් ලෙසම ඔබට වේවායි වදාළසේක ඒ මොහොතේදීම මෙහෙකරුවා සුවපත් විය ගැලවීම දායක ශුද්ධ වූ ශ්‍රී සුභාරංචිය එසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා 1995 මැයි 5 වෙනිදා එදා වැහි බර දවසක් වෙලාව හවස 4:00 වුණා පමණයි ග්ලෝරියා පෝලෝ කියන වෛද්‍යවරිය විශ්වවිද්‍යාලය කතිකාචාර්යෙක් වුණු ඇගේ ස්වාමි පුරුෂයාද අවුරුදු 23ක් වයස ඇති ඥාති සොහොයුරාද සමග විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇවිදගෙන යනවා අහස කළු වෙලා එක පාරට නොහිතූ මහා වැස්සක් කඩාගෙන වැටුණා. ඒ මොහොතේම මුළු වටා පිටාවම දෙදුරුම් කාමින් මහා අකුණක් මේ තුන්දෙනා මැදට පතිත වුණා. 23 හැවරදී ග්ලෝරියා පෝලෝගේ ඥාති සහෝදර දරුවා එතනම පිලිස්සී මැරි බිම වැටුණා. ශරීරයේ අඩක් පිලිසුන් ශරීර ඇතුළාන්තයේ විවිධ අවයව පිච්චුණු ග්ලෝරියා පෝලෝ අරගෙන යනවා ස්පිරිතාලෙට. දවස් ගානක් රෝහල්ගත වෙලා හිටපු
මරණයත් එක්ක පොර බැද බැද හිටපු ග්ලෝරියා පෝලෝ එක මොහොතකින් මරණයට පත් වෙනවා. හැබැයි ඒත් එක්කම මහා පුදුම දෙයක් වෙනවා දාබර සහෝදර සහෝදරියනි. මොකද වෙන්නේ? ඒ මැරිච්ච මොහොතේ ග්ලෝරියා පෝලෝ අත්දකිනවා සුවිශේෂී ආලේපයක්, මහා දරන්නට බැරි මහා කරුණාවක්. ඇගේ ආත්මය ස්වාමින් වහන්සේ ළඟට යන මොහොතේ දේව මෑණියන් ජේසුස් වහන්සේව ළඟට දුවගෙන ඇවිල්ලා රැකවල් දේව දූතයා එක්ක කතා බහ කර කර ඉන්න මොහොතේ ඇය වෙනුවෙන් විශේෂ වරමක් ඉල්ලලා ග්ලෝරියා පෝලෝට නැවත හුස්ම, නැවත ප්‍රාණය දෙනවා. ඒ වෙනකොටත් ඉස්පිරිතාලේ සුදු රෙදි කඩකින් වහලා තිබුණු ග්ලෝරියා පෝලෝගේ සීතල මල මිනිය ආයේ උණුසුම් වෙනවා. ඒ සීතල මල මිනියට ආයේ හුස්ම එනවා. පුදුමක මහත ඇය දෙවනි වර ලබපු මේ ජීවන තිලිනයත් එක්ක ඇය නැගිටිනකොට එක්ක පිලිස්සුණු තුවාලයක්වත් ඇගේ ශරීරේ නැහැ. මේ මහා සත්‍ය ප්‍රාතිහාර්ය ග්ලෝරියා පෝලෝ එදා ඉඳන් අද වෙනකන් කොලොම්බියා රටේ විතරක් නෙමෙයි යුරෝපේ ආසියාවේ රටවල් වල රස්ති යාදු වෙවි කෑ ගගහා ඇය මේ මහා කරුණාවේ ප්‍රාතිහාර්යයට සාක්ෂි දරනවා දහබර සහෝදර සහෝදරියනි. මේ මහා ලස්සන කතන්දරය අස්සේ පුදුම සිදුවීමක් තියෙනවා. අන්න ඒකයි මං අද ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ. ඔබට මතකද ඇගේ ආත්මය අර සීතල වෙච්ච මැරිච්ච ශරීරයෙන් එළියට ගිහිල්ලා රැකවල් දේවදූතයා සමග ජේසුස් වහන්සේ හමු වෙන මොහොතේ දේව මෑණියෝ දුවගෙන ඇවිල්ලා ජේසුස් වහන්සේට මොකද්ද රහසින් කියලා ඇයට යලි හුස්ම ලැබුණු ඒ මොහොත ඔබට මතකද? දේව මෑණියෝ ඇයට අනාවරණය කරනවායි රහස. මොකක්ද ඒ රහස? ස්වර්ගයේ ඒ මහා ගනුදෙනුව ඒ විනිශ්චය වෙන අතරතුර මහා පොළොවේ යමක් වුණා. ග්ලෝරියා පෝලෝ කියන වෛද්‍යවරියගේ මේ මහා අනතුර ඇඟ බාගෙට පිච්චිලා ස්පිරිතාලේ මරණයත් එක්ක ඔට්ටු අල්ලල් හිටපු මේ පුවත ඒ රටේ පත්තරවල තැන් තැන්වල යනකොට එක ගමක ඈත කොනක දුප්පත් මිනිස්සෙක් එක කඩයක එල්ල තිබිච්ච පත්තරේ අරගෙන ඔහු ඒ පත්තරේ කියවනවා මේ සිද්ධිය. ඔහු මොකද කරන්නේ? ඒ පත්තර පිටුව අරගෙන ග්ලෝරියා පෝලෝ වෙනුවෙන් දන ගහලා යාඥා කරන්නට ළඟම තිබිච්ච පල්ලියට යනවා. ඒ පත්තර පිටුව අරගෙන ඒ පත්තරේ සිද්ධිය කියව ජීවමාන සත්ප්‍රසාද වහන්සේ ළඟ දන ගහගෙන ඔහු මහා පොළොවේ යාඥා කරනකොට ස්වර්ගයේ මොකද වුනේ? දේව මෑණියන්ගේ මධ්‍යස්ථකමින් දෙවියන් වහන්සේගේ පුතා ග්ලෝරියා පෝලොට යලි හුස්ම දුන්නා, ප්‍රාණය දුන්නා. සීතල මල මිනියට යලි ආත්මය බද්ධ කෙරුවා. අදටත් ග්ලෝරියා පෝලෝ ජීවත් වෙනවා. ඔබට පේනව නේද? ඈත පිටිසර ගමක එක්ක මිනිහෙක් තට්ට තනියම සත්ප්‍රසාද වහන්සේ ළඟ දන ගහගෙන කරපු යාඥාව ස්වර්ගෙට ඇහිච්ච හැටි, ග්ලෝරියා පෝලෝට යලි ජීවිතේ ලැබිච්ච හැටි, ඇගේ පිච්චිච්ච තුවාල සුව වෙච්ච හැටි, මැරිලා මෝචරියට දාන්න තිබිච්ච මිනිය නැගිටලා ගෙදර ආපු හැටි. ඔන්න ඇදහිල්ල. අද සුද්ධෝ සුවිශේෂයේ ජේසුස් වහන්සේ පුදුමයෙන් පුදුමයටපත් උනේ සතාධිපතියාගේ තිබිච්චේ ඇදහිල්ල නිසායි. ජේසුස් ස්වාමිනී, ඔබ වහන්සේ මගේ ගෙදරට එන්න එපා. ඔබ වහන්සේ මගේ වත්තට පය තියන්න එපා.
ඔබ වහන්සේ මගේ වහල යටටවත් එන්න එපා. ඔබ වහන්සේ මෙතන ඉඳන් එක වචන මාත්‍රයක් පමණක් කියන්න. එතකොට අර ඈත ඉන්න මගේ ගෝලයා මගේ මෙහෙකරුවා සුවපත් වෙනවා මට විශ්වාසයි. දයාබර සහෝදර සහෝදරයනි, ඒ සතාධිපතියාගේ ඇදහිල්ල අර ග්ලෝරියා අපෝලෝ වෙනුවෙන් තට්ට තනියම පුංචි පල්ලියක දන ගහපු මිනිස්සයාගේ ඇදහිල්ල, ඒ යාඥාව අද ඔබට මට අවශ්‍යයි. ලෝකයේ ස්පිරිතාලවල් වල ලක්ෂ ගණන් මිනිස්සු හුස්ම ගන්න බැරුව අරගල කරන මේ කාලේ තවත් ලක්ෂ ගණන් මිනිස්සු නිරෝධානය වෙමින් මරණ බයෙන් ඉන්න මේ කාලේ ඔබට මට තියෙන වගකීමක්. ස්වාමිනිය වහන්සේ ස්පිරිතාලෙට අපේ ගෙදරට එන්න එපා. අපි අපේ ගෙදර ඉඳන් අපේ සුරුවන් කූඩුව ළඟ ඉඳන් අපි දන ගහන්නම් එක වචනයකින් අපව සුවපත් කරන්න කියලා. අන්නේ යදුමයි අද අපි කරන්නට යන්නේ. එනිසා මා දයාබර අම්මිතාත්වයේ පුතේ, අපි බය වෙන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේගේ එක වචන මාත්‍රයක් තමයි අපි ලබන හොඳම එන්නත. අපේ විශ්වාසය, අපේ ඇදහිල්ල තුල අප ලබන හොඳම එන්නත තමයි උන්වහන්සේගේ වචන මාත්‍රයක්. එනිසා අපි දන ගහන්නට යනවා. අපි වෙනුවෙන් නෙමෙයි, අපේ ගෙදර ඉන්න අය වෙනුවෙන් නෙමෙයි, අපි නොදන්න මිනිස්සු වෙනුවෙන්, රෝහල් වල මරණයත් එක්ක අරගල කරන මිනිස්සු වෙනුවෙන්, විද්‍යාගාරවල නිදි නොමරා වැඩ කරන රෝහල් වල මහන්සි වෙන මිනිස්සු වෙනුවෙන් අපි දන ගහන්නට යනවා. ස්වාමිනී, ඔබ වහන්සේ අපේ හදටම ලං වෙන්න. අපේ ඇස්වල තියෙන කඳුළු වලින්, අපේ සිනහ පොදෙන්, අපේ හැම සිතුවිල්ලකින්ම අපි ඔබ වහන්සේට වන්දනා කරන්නට යන්නේ. ස්වාමිනී, අප වාලේප කරන්න. එක වචනයක් පමණක් වදාළ මැනව. එවිට මුළු ලෝකයම සුවපත් වන්නේය. අපි දන ගහමු.
ජීවමාන ජේසුස් ස්වාමිනී පේදුරුතුමාගේ වචන අපිට මේ මොහොතේ මෙනෙහි වෙනවා. අපි කා ළඟට යන්නද ස්වාමිනී? වෙන කා ළඟට අපි යන්නද? කා ළඟට ගිහිල්ලා අපි දන ගහන්නද? ඔබ වහන්සේ පමණයි අපට ඉන්නේ. අනේ හින්දායි මුළු ලෝකයක් වෙනුවෙන් අද අපි දන ගහගෙන ඉන්නේ. යලි හිට ගන්නට ශක්තිය ඉල්ලලා, යලි ජීවත් වන්නට ශක්තිය ඉල්ලලා, සුවය බලය ඉල්ලලා ඔබ වහන්සේ ළඟ දන ගහන්නට ආවේ අපි ඒ නිසායි. ඒ නිසා අපි ආයෙත් ඔබ වහන්සේට කෑ ගහලා කියනවා අපේ හදටම ඔබ වහන්සේ ලං වෙනවා කියලා. මගේ හදටම ඔබ ලං වෙනවා. සිනාවේ කඳුළු මිදුවේ සැඟවීනවා. ජේසුනි මගේ හදටම ඔබ ලං වෙනවා. සිනාවේ කඳුළු මිදුවේ සැඟවීනවා. අපි නිශ්චල වෙමු. නිශ්ශබ්දතාවය කියන්නේ දෙවියන් වහන්සේගේ භාෂාව. අපි නිහඬ වෙනකොට උන්වහන්සේ අපිට කතා කරනවා. ඒ වචනයෙන් අපි සුවපත් වෙන්නේ. ඒ නිසා අපි එක මොහොතක් නිශ්චල වෙලා උන්වහන්සේට ඉඩ දෙමු අපිට කතා කරන්නට. ස්වාමිනී, එක වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේ. Viva
උන්වහන්සේ ස්වර්ගීය පූපේ ඔවුන්ට දෙවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තියේ හා මරණයේ සිහිවීම පිණිස මේ පුදුමාකාර ප්‍රසාද නිදානය අපට දානය කළසේක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ පලාපසිතර නිතරන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමටද අපට වරම් දානය කළ මැනව. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
This Holy Eucharistic adoration was offered by a well-wisher in thanksgiving for all the blessings and graces showered upon them and their family. Give thanks to the Lord, for He is good, for His steadfast love and endures forever.